Okay, a very good evening, everyone. Welcome all to ISACA NSDM student chapter. And today we are here to do a session with advanced Linux session. So further to you, I would like to invite Mr. Menuka Dinuran, system engineer at Direct FM. Sir, I warmly welcome to our student chapter. So further ado, I would like to invite you to conduct the session. Before starting the session, there's a small announcement. I will upload a link to the chat. So please prefer and download the handbook. And there are also some few constitutions. So yeah, sir, the mic is yours. අද අපිට කරන්න තියෙන්නේ ඇඩ්වාන්ස් ලිනක්ස් සෙෂන් එකක්. අපිලා ඊයේ මට කතා කරා ඕගොල්ලන්ට ඇඩ්වාන්ස් ලිනක්ස් සෙෂන් එකක් කරන්න කියලා බේසික් ලෙවල් එකේ ඉඳලා අපි ඒක පටන් ගමු. ඊට කලින් ඕගොල්ලන්ට එවලා ඇති වෙනම PDF ෆයිල් එකක් කොහොමද OVA ෆයිල් එකක් ඉන්ස්ටෝල් OVA ෆයිල් එකකින් කොහොමද Ubuntu ඉන්ස්ටෝල් කරගන්නේ කියලා virtual box එකට. මම හිතනවා ඕගොල්ලෝ ඔක්කොම ඒක කරගෙන ඇති කියලා. හැබැයි OVA ෆයිල් එක ඉන්ස්ටෝල් කරලා සම් ඉෂුස් එන්න පුළුවන්. ඒක හින්දා මම පළවෙනි විනාඩි 15 විතර පොඩි එක්ස්ප්ලනේෂන් එකක් කරන්නම් මොනවද අද කරන්න යන්නේ. මොකද්ද මේ Linux session එකෙන් වෙන්නේ? සහ මොන commands ද use කරන්නේ කියලා ඔයගලන්ට කියන්නම්. ඒ අතර මම ඉෂාන් වලට කිව්වා තව 3 දෙනෙක් මේකට ඇඩ් වෙයි. ඉස්සරහට ඔයගලන්ට සෙෂන් කරන්න ඉන්න සර්ට් එකේ ඇසෝසියේට් සොක් ඇනලිස්ට් විදියට දැන්ට වැඩ කරන අයියා කෙනෙක් අක්කා කෙනෙකුයි ඒගොල්ලන්ට මොකක් හරි ඉෂුව එකක් ආවොත් VM වල වැඩ කරද්දී ඒගොල්ලන්ට දාන්න. එතකොට ඒගොල්ලෝ ෆික්ස් කරලා දෙයි කොහොමද ඒක කරන්න කියලා. ඒ අතර මම කරගෙන යන සෙෂන් එක මම හිතනවා සිතිජ ආවා කියලා. සිතිජ පොඩ්ඩක් බලන්න මේගොල්ලන්ට මොකක් හරි ඉෂුව එකක් ආවොත් ඉෂාන් මල්ලි ඒක ඔයා assign කරන්න සිතිජ අයියට. එතකොට ඒගොල්ලෝ ෆික්ස් කරලා දෙයි. මුලින්ම අපි බලමු ඇයි මේ Linux මොකටද මේ Linux පාවිච්චි කරන්නේ? මෙච්චර මේ Bill Gates අපිට හදලා දීලා තියෙනවා ලස්සන icons තියෙන OS එකක්. ඇයි ඉතින් අපි මේ Linux වලට මාරු වෙන්නේ කියලා. ඇත්තටම ගොත් අද වෙනකොට ඔයගොල්ලෝ ඉන්ඩස්ට්‍රි ලෙවල් එක ගත්තොත් system security network දැන් software පැත්ත වගේම ඒ කියන්නේ DevOps කියන DevOps engineering ඒ වගේ leading job roles leading technologies mix වෙලා තියෙන්නේ මේ Linux කියන operating system එකත් එක්ක. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි මේ Linux කියන operating system එක open source operating system එකක්. ඔයගොල්ලන්ට කලින් session එකේදී මම හිතනවා පොඩි දැනුමක් එන්න ඇති කියලා පාරික් අයියා කරා session එකක්. එතකොට ඒ වගේම අපිට මේ Linux කියන operating system එකේ source code එකට access කරන්න පුළුවන්. අපිට source code එක modify කරන්න පුළුවන්. open source කියන්නේ ඒ වගේම highly secure කියලා අපිට ගන්න පුළුවන්. මොකද bug එකක් ආවම අපිට easily fix කරන්න මේ Linux කියන operating system එක පාවිච්චි කරලා පුළුවන්. ඒ වගේම අපිට අපේ වැඩ ලේසියෙන් කරගන්න මේ Linux කියන operating system එක පාවිච්චි කරන්න පුළුවන්. මේ session එක ඉස්සරහට කරගෙන යන්න ඉස්සෙල්ලා මම පොඩි උදාහරණයක් ගන්නම්. මම හිතනවා හැමෝටම පේනවා ඇති කියලා. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ගේ OVA ෆයිල් එක දාලා ඉන්ස්ටෝල් කරලා VMware හරි අපි දැන් මේ virtual box එකේ ස්ටාර්ට් කරාම ඔයගොල්ලන්ට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්න ඕනේ. අපි මේ සෙෂන් එකේ ඉන්ටරැක්ටිව් කරගෙන යන්න. මට මේ පොඩ්ඩක් දාන්න ඕගොල්ලන්ට මේ chat එක ඕගොල්ලන්ට මම හිතනවා chat එක යූස් කරන්න පුළුවන් කියලා. මේ වෙනකන් ඕගොල්ලන්ට හදාගෙනද තියෙන්නේ? කියන්නේ මොන හරි issues තියෙනවද? ඒ කියන්නේ installation වල නැත්තම් මේ screen එකට ඒ කියන්නේ Ubuntu desktop එකට ඇවිල්ලා තියෙන්නේ. ඕගොල්ලන්ට එතන නිකන් මොකක් ප්‍රශ්නයක් තියෙනවද? chat එකේ දාන්න yes නම් yes no නම් no මොකක් හරි issue එකක් තියනවාද ඕකේද මෙතනින් එහා කරගෙන යන්නද session එක
ඉෂාන් මල්ලි මේගොල්ලන්ට යූස් කරන්න පුළුවන් නේද chat එක? ඔව් අයියේ ඔක්කොම පුළුවන්. ඔව්. හරි no issue. හරි. හරි. එහෙනම් අපි ඉස්සරහට කරගෙන යන සෙෂන් එක. මම ඔයගලන්ට කිව්වා ඇයි අපි මේ graphical user interface එකක් තියෙද්දි GUI එකක් තියෙද්දි CLI වලට පාවිච්චි කරන්නේ. ඇයි මේ CLI command පාවිච්චි කරන්නේ? මොකටද මේ? අපිට ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමු. මට දැන් ඕනේ මේ Ubuntu OS එකට user account එකක් හදන්න. අපි බලමු අපි GUI එක පාවිච්චි කරලා කොහොමද user account එක හදන්නේ කියලා. first step එක අපි යනවා settings වලට. ගියාට පස්සේ මෙතන list වෙනවා අපිට මොනවද access කරන්න පුළුවන් කියලා. අපි එකෙන් user කියන කැලේට යනවා. part එකට අපිට ගිහිල්ලා user කෙනෙක් add කරන්න පුළුවන්. නම් ඔයගලන්ට කරලා දැන් new user නම් අපිට add user ගිහිල්ලා මෙතන මොකක් හරි test user හරි මොකක් හරි දීලා අපිට password එකක් set up කරලා user කෙනෙක් add කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි බලමු test 1 password එක දෙමු. add user ඔන්න GUI එක පාවිච්චි කරලා user කෙනෙක් add කරන විදිය. අපි මේක බලමුද කොහොමද command line interface එකෙන් කරන්නේ කියලා. අපි දැන් step ගොඩකට ගියා, settings වලට ගියා, ඊට පස්සේ user වලට ගියා, add user ගියා, ඊට පස්සේ user කෙනෙක්ගේ නම දුන්නා, ඊට පස්සේ password එක දුන්නා. අපි බලමු මේ කරපු දේම අපි කොහොමද කරන්නේ කියලා CLI command line interface එක පාවිච්චි කරලා. අපිට command line interface එක පාවිච්චි කරන් අපි ගන්න terminal එක. ඒකට මම හිතනවා ඔයගොල්ලෝ use කරලා ඇති කියලා Windows එකේ CMD එක. ඒ වගේම අපිට Linux වල තියෙන terminal එක අපිට මේ activities වලට ගිහිල්ලා terminal කියලා type කරලා terminal එක open කරගන්න පුළුවන්. බලාගෙන ඉන්න මේ ටික. දැනට මේ ගැන හිතන්න යන්න එපා කොහොමද මේ user කෙනෙක් add කරන්නේ මේ මුකුත් අපිට කියලා දෙලා නැහැ නේ කියලා ඔයගලන්ට theory session එකක් වැටෙයි බොහෝ දුර ලබන සතියේ. ඒකෙන් පස්සේ ආය practically කියලා දෙන්නම් කොහොමද මේ user කෙනෙක් add කරන්නේ, user කෙනෙක් delete කරන්නේ කියලා. දැනට මම මේ පැහැදිලි කරන්නේ අපිට GUI එක තියෙද්දි ඇයි අපි මේ command line interface එක පාවිච්චි කරන්නේ? අපිට ලේසියෙන් කරගන්න පුළුවන් වැඩේ අපි developersලා විදියට එහෙම නැත්නම් මේ technology එකේ වැඩ කරන කට්ටිය විදිහට අපිට ලැබෙන්නේ command line interface කියන එක. මොකද IT companies වල මම නම් අහලා නැහැ GUI use කරනවා. ඔයගොල්ලන්ගේ server වලට use කරන්නේ command line interface. ඔයගොල්ලෝ SSH හරහා ඒගොල්ලන්ගේ VPN එකට connect වෙලා VPN through තමයි ඒගොල්ලන්ගේ servers access කරන්නේ. ඉතින් අර කරපු දෙයම අපි කරලා බලමු කොහොමද command line interface එක පාවිච්චි කරලා කරන්නේ කියලා. අපිට තියෙන පොඩි දෙයයි use add. මෙතනදී දෙයක් කියන්න ඕනේ. දැන් මම use add test 2 කියලා එකක් add කරනකොට මට මෙතන ආවා permission denied කියලා. හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ නංගිලා මේ usersලා වර්ග දෙකක් ඉන්නවා. කෙනෙක් root user අනිත් එක්කෙනා regular user. මේ ගැන theoretical part එක ඔයගොල්ලන්ට next week වැටෙයි. එතකොට අපිට අපේ sudos කියලා ෆයිල් එකක් කියලා කියන්නේ මේ ෆයිල් එකෙන් තමයි ඔක්කොම usersලා අපිට manage කරන්න පුළුවන්. මේ ෆයිල් එකට access කරන්න අපිට regular user කෙනෙක් විදිහට බෑ. අපි දන්නවා අපිට Windows machine එකේ අපිට administration privileges තියෙන්න ඕනේ අපේ admin වැඩ ටික කරගන්න. එතකොට Linux වලත් ඒ වගේම තමයි අපි root එක ගිහිල්ලා බලමු user කෙනෙක් add කරන්න. user කෙනෙක් add වුණා. අපි password දෙමු.
අපි බලමු අපිට දැන් මේ user කෙනෙක් add කරන්න ගියේ command line දෙකයි. අපි command line දෙකකින් user කෙනෙක් add කළා ඉවරයි. අපි බලමු අපි හදපු user මෙතන add වෙලා තියෙනවද කියලා. ඔයගොල්ලන් බලපුවහම පේනවා අපි හදපු test user add වෙලා තියෙනවා. එතකොට මෙතනින් ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන් අපි graphical user interface එකක් පාවිච්චි කරලා step by step ගිහිල්ලා කරනදී අපිට ලේසියෙන් ඉක්මනින් fastly කරගන්න පුළුවන් මේ command line interface එක පාවිච්චි කරලා. ඒක තමයි මේ command line interface එක මෙච්චර ප්‍රසිද්ධ වෙන්න famous වෙන්න හේතුව. එතකොට මෙතනින් එහා අපි බලමු කොහොමද මේ command line interface එකේ basic level එකේ commands අපි පාවිච්චි කරන්න කියලා. එතකොට ඔයගලන්ට කිසි issue එකක් නැහැ කියලා මට කිව්වා VM එක දාගන්න එකේ OVA file එකේ. මම හිතනවා මේ ඔක්කොම issues හරි කියලා. මම ඕගොල්ලන්ට වෙනම හදලා තියෙනවා activity tube එකක්. මම ඒක ඉෂාන් මල්ලි share කරා. ඒක ඕගොල්ලන්ට ලැබිලා ඇති කියලා මම හිතනවා දැනට. අපි ඒකේ තියෙන activities එක part එකෙන් part එක කරමු. මම parts කීපයකට බෙදාගත්තා මේක. cd command එක, ls command එක, listing command එක, එතකොට pwd command එක ඒවා එක part එකකට. එතකොට second part එකේ make directory touch command එක, ඒ වගේම third part එකේ move command එක, copy command එක, remove command එක කොහොමද use කරන්න කියලා. ඒ වගේම finally අපිට පුළුවන් cat command එක අපිට time manage කරගන්න පුළුවන් වුණොත් cat command එක, එතකොට list command එක, tail command එක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න, ඒක use කරන්නේ කොහොමද කියලා බලන්න. මෙතනින් එහා මම session එක පටන් ගන්නම් මේ command කොහොමද use කරන්නේ කියලා. පළවෙනි කොටස තමයි පළවෙනි part එක තමයි cd pwd ls. අපි මේ command ටික use කරන්නේ මොකක් හරි directory එකට යන්න. ඒ directory එකේ තියෙන ටික list down කරගන්න. අපි මේ ඉන්න directory එක අඳුර ගන්න. උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් මම උදාහරණයක් මෙහෙම ගන්නවා. ඕගොල්ලන්ට කිව්වොත් කවුරු හරි කෙනෙක් Windows කියන එක පාවිච්චි කරලවත් නැති, අපි කියමු 5 වසරේ මල්ලි කෙනෙක් හරි නම් කෙනෙක් හරි කියලා, ඒගොල්ලන්ට on කරගන්න විතරයි පුළුවන් කියලා දෙන්න කොහොමද මේ Windows use කරන්න කියලා. සතියක් විතර අරගෙන දවසට පැය දෙකක් විතර ඕගොල්ලන්ට කියලා දෙන්න. ඕගොල්ලෝ මොනවද පළවෙනි දවසේ කියලා දෙන්නේ? ඔගොල්ලෝ කියලා දෙයි මේ තමයි desktop එක, කොහොමද මේකේ folder එකක් හදන්නේ, කොහොමද මේකේ file එකක් හදන්නේ, rename කරන්නේ කොහොමද, යන path එකට යන්නේ කොහොමද, delete කරන්නේ කොහොමද, ඒ වගේ කොටස් ටිකක් කියලා දෙයි. ඒ වැඩිම තමයි මම අද කරන්නේ basic level එකේ ඕගොල්ලන්ට මේ CLI එහෙම නැත්නම් command line interface එක පාවිච්චි කරලා cd command එක, pwd command එක, ls command වගේ command එක list down කරන්නේ කොහොමද, path එකට යන්නේ කොහොමද, මේ අපි ඉන්නේ මොන path එකද කියලා අඳුරගන්නේ කොහොමද කියලා බලා ගන්න පළවෙනි part එකෙන් මම cover කරන්නම්. එතකොට මුලින්ම ඔයගලන්ට කියලා දෙන්න ඕනේ file system එක navigate කරන්නේ කොහොමද කියලා. මේ file system එක navigate කරද්දී අපිට path දෙකක් තියෙනවා. එකක් තමයි absolute path එක, අනිත් එක relative path එක. absolute path එක කියන්නේ system root කියලා අපි කියන්නේ. මම මේක මේ practical session එක කරන ගමන් ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේ path වලට යන්නේ, මේ command use කරන්නේ කොහොමද කියලා. interface එකේ අපි මේ වැඩේට පාවිච්චි කරන්නේ regular user. අපිට මේ වැඩ ටික regular user පාවිච්චි කරලා ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ නිසා users ලා ගැන වැඩි හිතන්න එපා. ඒක ඔයගලන්ට next week එකේ theory session එකේදී cover වෙයි. මොකද්ද මේ absolute path එක? අපි ගියොත් මේ ඉන්නේ අපි file system එකේ. කියන්නේ අපි දන්නවා Linux වල තියෙනවා file system එකක්. ඒකේ home directory, etc, bin, dev, lib කියලා ඔය වගේම වෙන වෙනම files තියෙනවා. ඒ එක එක file folder වලට එක එක file folder specific වෙන එක එක
මේවා තියෙනවා. ඒ කියන්නේ එක එක දේවල්. එතකොට etc ගත්තොත් configurations files ඔක්කොම වැටෙන්නේ etc එකට. එතකොට boot ගත්තොත් boot process එක වෙන්නේ මේ file එක හරහා මේකේ තියෙන configurations files හරහා. එතකොට temp එක ගත්තොත් temporary data save වෙන්නේ මේ temp file එකේ. එතකොට var file එක ගත්තොත් variant ඒ කියන්නේ වෙනස් වෙන දේවල් ඒ වගේම log files save වෙන්නේ මේ var කියන file එකේ. එතකොට මේ slash කියන එකෙන් තමයි අපි root path එක ගන්නෙ. system root අපිට මේ file system එකට access කරද්දී absolute path එක relative path එක ගොඩක් වැදගත් වෙනවා. ඒක මම ඔයගලන්ට cd command එක පාවිච්චි කරද්දී කියලා දෙන්නම්. මෙතනදී තමයි මේ absolute path එක පාවිච්චි කරන්නේ. මෙතන තමයි relative path එක පාවිච්චි කරන්න කියලා. අපිට ඊළඟට මුලින්ම දැනගන්න තියෙන්නේ cd command එක කොහොමද අපි එක directory කියලා තව තැනකට යන්නේ. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම දැන් අපිට මුලින්ම ටර්මිනල් එක ඕපන් කරද්දී අපිට වැටෙන්නේ මේ වගේ මොකක් හරි එක්ක බෑග්ග්‍රවුන්ඩ් එකට සුදු පාට කළු පාට letters එක්ක සුදු පාටින් නැත්නම් කළු පාටින් මේ කොළ පාටින් පෙන්වන view එකක්. එතකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ කොහොමද අපි තවත් directory එකට යන්නේ. Windows වල folders වගේ Linux වල අපි පාවිච්චි කරන directories කියලා. ඒක ඇතුලේ තියෙන sub directories files වලට filesමයි. එතකොට අපි ඒක දැනගන්න ඕනේ කොහොමද අපි path එකක් තව path එකකින් access කරන්න කියලා. එතකොට ඒකට අපි පාවිච්චි කරන command එක තමයි cd command එක. අපිට cd command එකේ එක තව command කීපයක් පාවිච්චි කරලා අපිට path වලට navigate වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට path එක යන්නේ කොහොමද? ඒ ඉන්න path එකෙන් back වෙන්නේ කොහොමද? එතකොට ඒ path එකේ වැඩ කර ඉඳි අපිට දැන් ගොඩක් production servers වල අපි company level එකේ ගත්තොත් production servers වල වැඩ කර ඉඳි සමහර වෙලාවට එක file path එකේ configurations files වෙනස් කරගෙන ඉඳි අපිට ඊළඟ ෂණිකෙන් යන්න ඕනේ අනිත් file path එකට. එතකොට අපි ආයෙ back ගිහිල්ලා ආයෙ අර path එක හොයාගෙන ඒකට cd command එක ගාලා එහෙම කරන්නේ අපිට ලේසියෙන් මේ configuration file එක වෙනස් කරන ගමන් ටක් ගාලා path එක මාරු කරලා ඊළඟ එක වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ වැඩවලට අපි cd command එක පාවිච්චි කරනවා. මම මෙතන මේ file එක ඔයගලන්ට share කරන්නම්. මෙතන dot වලින් දානවා නිකම්ම cd command එක. එතකොට ඒක පාවිච්චි කරනවා අපි home අපවාගේ home directory එකට directory එක මාරු කරන්න path එක මාරු කරන්න අපිට cd command එකත් එක්ක ඒ අපි තියෙන directory එකේ නමත් එක්ක අපිට ඒ directory එකට cd command එක පාවිච්චි කරලා යන්න පුළුවන්. එහෙම path එකක් කරහා ඒ cd command එක පාවිච්චි කරලා යන්න පුළුවන්. cd double dot එක අපිට පාවිච්චි කරාම අපි ඉන්න level එකේ ඉඳලා back එකක් කලින් level එකට මේ cd double dot කියන command එක පාවිච්චි කරලා යන්න පුළුවන්. cd double dot slash දෙකක් පාවිච්චි කරොත් අපිට level දෙකක් ඉස්සරහට යන්න පුළුවන්. අපි ඉන්න directory එකේ ඉඳලා. එතකොට cd slash එක මම කලින් කිව්වා වගේ cd slash එක පාවිච්චි කරනවා අපි වැඩ කර ඉන්න directory එකේ ඉඳලා ඊළඟ directory එකට ටක් ගාලා මාරු වෙන්න අර මම ගත්තා වගේ example එකකින්. එතකොට pwd command එක. pwd command එක වායි කියන්නේ අපි ඉන්නේ කොහෙද කියලා දැනගන්න. අපි CLI වලින් වැඩ කරනකොට අපිට directories සමහර production servers වල අපිට configurations files edit කරන්න තියෙනවා. අපිට directories sub directories දෙක තුනක් ඇතුළට ගිහිල්ලා තමයි configurations files edit කරන්න වෙන්නේ. එතකොට සමහර වෙලාවට අපිට මේ ඉන්න තැන හොයාගන්නත් බෑ. එතකොට අපි ඒකට use කරනවා pwd command එක. අපි මේ වැඩ කරන්නේ මොන file directory එකේද මේ වැඩ කරන file directory එක හොයාගන්න. ඊට පස්සේ Linux වල listing command එක පාවිච්චි කරනවා list down කරගන්න අපි ඉන්න directory එකේ. අපි cd command එක පාවිච්චි කරලා ගියපු directory එකේ හරි ඉන්න directory එකේ හරි තියෙන files මොනවද folders මොනවද ඒවා බලා ගන්න අපි පාවිච්චි කරන්නේ listing command එක. අපිට ls පාවිච්චි කරන්න පුළුවන් listing command එකේ list කරගන්න ls කියලා long listing format එක පාවිච්චි කරන්න පුළුවන්. ls la ගහපුවාම අපිට hidden files එක display කරගන්න පුළුවන්. ඒ වගේම ls command එක පාවිච්චි කරලා අපිට size එකත් එක්ක
list down කරගන්න පුළුවන්. මම මේ ප්‍රශ්න උත්තර දෙන්නම් මල්ලි. දසිත් දාලා තියෙනවා Q&A session එකේදී මම explain කරන්න. අපි මුලින්ම බලමු කොහොමද මේ cd command එක පාවිච්චි කරන්න කියලා. ඊට කලින් මම කිව්වා නිකන් cd command එක පාවිච්චි කරාම අපිට home directory එකට යන්න පුළුවන් කියලා. අපි home directory එකට ගියා කියලා අඳුරගන්නේ මම බැලුවොත් පේනවා මේ command line එකේ මෙතන tilde sign එක තියෙනවා. මේ sign එක dollar sign එකට පිටිපස්සෙන් tilde sign එක තියෙනවා. මේ tilde sign එක තියෙන්නේ හැමතිස්සෙම home directory එකේ. අපේ home directory තමයි tilde sign එක තියෙන්නේ. ඒ කියන්නේ අපි වැඩ කර ඉද්දි අපිට ලේසියෙන් අඳුර ගන්න පුළුවන් අපි මේ දැන් ඉන්නේ home directory එකේ. අපිට home directory එකට යන්න පුළුවන් ලේසියෙන්ම cd command එක පාවිච්චි කරලා. ඒ වගේම අපිට බැලුවොත් මම ආයෙ ඔයගලන් root වලට log වෙලා පෙන්නන්නම්. අපිට root එක ගියාම පෙන්නන්නේ මෙතන කොටු සලකුණු dash sign එක. අපිට මේ root එක ගියා කියලා අඳුර ගන්න පුළුවන් මේ කොටු සලකුණ තිබ්බාම. එතකොට මේ පොඩි signs symbols අපිට මතක තියාගන්න වෙනවා. මොකද අපි servers වල වැඩ කරද්දී අපි මේ ඉන්නේ කොහෙද කියලා අඳුර ගන්න. ඒ වගේම මුලින්ම මම ඔයගලන්ට කියනවා pwd command එක. මේ pwd command එක ගම අපි මේ ඉන්න path එක අපි අඳුරනවා. අපි දැන් මේ වැඩ කරන path එක print working directory කියලා කියන්නේ අපි මේ වැඩ කරන්නේ home isaka කියන path එකේ. එතකොට මේ pwd කියන command එක පාවිච්චි කරලා අපිට අපි ඉන්න path එක ගැන idea එකක් ගන්න පුළුවන්. ඒ වගේම cd command එක use කරන විදිහ මම ඔයගලන්ට කියලා දෙන්නම්. මම ඔයගලන්ට කිව්වා absolute path relative path කියලා path දෙකක් තියෙනවා කියලා. අපි file system එක ගැන මල්ලි කෙනෙක් අහලා තිබ්බා. මම ඒකත් මේත් එක්කම පෙන්නනවා. අපි file system එකට ගියොත් මේ තමයි අපේ තියෙන file system එක. මේකෙන් වෙන කාර්යයන් වෙන වෙනම තියෙනවා. අපි system root කියලා ගන්නේ මේ cd dash කියන එක. එතකොට අපි path එකක change directory එක change කරද්දී හැමතිස්සෙම slash sign එකෙන් තමයි dash sign එකෙන් තමයි පටන් ගන්නෙ මේ root directory තියෙන ඒවා. එතකොට අපි cd etc කියන directory එකට ගියොත් අපිට මේ directory එකට යන්න අපි cd command එක පාවිච්චි කරනවා. ඒක system root එහෙම නැත්නම් absolute path එකේ තියෙන හින්දා තමයි අපි dash sign එකත් එක්ක etc පාවිච්චි කරන්නේ. මෙතනද ගිහිල්ලා අපිට දැන් බලා ගන්න ඕනේ මේ etc එක ඇතුලේ තියෙන files මොනවාද, directories මොනවාද කියලා. අපි ඒක බලා ගන්න පාවිච්චි කරනවා listing command එක. අපි ls ගහපුවාම අපිට පේනවා මේ etc කියන folder එක ඇතුලේ තියෙන files එතකොට directories වෙන වෙනම list down වෙනවා. මෙතන ඔයගලන්ට ප්‍රශ්නයක් කියන්න පුළුවන් මොනවද මේ නිල් පාටින් තියෙන්නේ, මොනවද මේ සුදු පාටින් තියෙන්නේ, එතකොට තව කොළ පාටින් තියෙන්නේ කියලා. මේ directories තියෙන නිල් පාටින් මේක සමහර OS වල එක වෙනස් වෙන්න පුළුවන්. අපි දැන් උදාහරණයක් විදිහට බැලුවොත් cd මෙතනින් ගමු network manager වගේ directory එකක්. දැන් ඔයගලන්ට මම කලින් කිව්වා අපි absolute path එක පාවිච්චි කරද්දී ඉස්සරහට dash එකක් දානවා කියලා. එතකොට මේ අපි පාවිච්චි කරන්නේ relative path එක. ඒක තමයි අපිට එක්කෝ අන්තිමට dash එකක් දාන්න නැතුව අපිට network manager කියලා cd network manager කියලා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපේ අදාළ path එකට අපිට ලේසියෙන්ම directory එක මාරු කරන්න පුළුවන්. මේ විදිහට තමයි අපි directory එකක් මාරු කරන්නේ. දැන් අපිට පුළුවන් වුණා etc network manager කියන එකට directory එක මාරු කරන්න. directory එක අපි ආය මුලට යමු. cd command එකෙන් home එකට ගියා. අපි බලමු අපි ඉන්නේ මොන path එකේද කියලා. අපි ඉන්නේ home isaka කියන path එකේ. අපි ආය ගියොත් etc කියන path එකට list down කරලා බැලුවොත් අපිට පේනවා directories files එතකොට වෙන වෙනම
අපි බලමු මේ සුදු පාටින් පෙන්නන එකට අපිට access කරන්න පුළුවන්ද කියලා cd command එකෙන්. අපිට වැටෙනවා access කරන්න බෑ ඒක directory එකක් නෙවෙයි කියලා. මේ සුදු පාටින් තියෙන files .conf කියලා තියෙනවා. ඒ configurations files තියෙන්නේ. එතකොට අනිත් දැන් ඔයගලන්ට long listing format එකකින් මේක පෙන්නුවොත් ඔයගලන්ට අඳුර ගන්න පුළුවන් මේ කොළ පාටින් තියෙන්නේ symlink. ඒක වෙනම පාඩමක් කොහොමද symlink එකක් හදාගන්නේ කියලා. එතකොට නිල් පාටින් තියෙන්නේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ directories. ඒකට සුදු පාටින් list down වෙන්නේ files. එතකොට lsl command එක මම මෙතනදී use කරා. මම ඒක ආයෙ ඔයගලන්ට පෙන්නන්නම්. දැන් list down කරාම අපිට නිකන් ls command එක පාවිච්චි කරනවා අපිට නිකන් files directories list down වෙනවා. අපිට අපි cd command එක පාවිච්චි කරලා network manager වගේ directory එකට access කරොත් access කරලා එතන අපිට list down කරොත් අපිට පෙන්නනවා ඒ directory එක ඇතුලේ තියෙන sub directories මොනවද files මොනවද කියලා. මෙතන අපි ls L කියන long listing format එක use කරොත් අපිට වෙන වෙනම මේකේ පෙන්නනවා කොටස් වශයෙන් වෙනම dir wx r ඔහොම කොටස් වශයෙන් පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ root කියලා පෙන්නනවා ඇති. මේ මෙතන පෙන්නන්නේ මේ ෆයිල් එකේ පළවෙනි කොටසෙන් permission, දෙවෙනි එකෙන් ඔය number 2 5 එහෙම කියලා දෙන hard link symlink. එතකොට root කියලා තියෙන ownerships ඒවා වෙනම පාඩම වෙනම lesson එකක් ඔයගොල්ලන් ඉස්සරහට ඒවා cover වෙයි. එතකොට ඊළඟට ඒ ෆයිල් එක edit කරපු එහෙම නැත්නම් හදපු create කරපු date එක පෙන්වන්නේ. ඊළඟට ඒ ෆයිල් එකේ name එක පෙන්නනවා. අපිට මේ long listing command එක ඉස්සරහට යද්දී ඔය file permission එක වැඩ කරද්දී ගොඩක් වැදගත් වෙනවා. මොකද අපිට මේ තියෙන ෆයිල් එකක් edit කරන්න පුළුවන්. සමහර files තියෙනවා අපිට access නැහැ edit කරන්න. එතකොට අපි file permission හදන්න ඕනේ. දැන් මෙතන පෙන්නනවා drwx කියලා. ඒ කියන්නේ read write execute permission දීලා තියෙනවා. ඒ වගේ අපිට මේ file permission වැඩ කරන්නේ කොහොමද? මේකට අපි කියන octal file permission කියලා. ඒ session එක ඕගලන්ට ඉස්සරහට ගියේ. එතකොට ඔයගලන්ට idea එක එතන කියලා දෙද්දි මේ long listing කියන list command එක පාවිච්චි කරලා අපිට මේ directories වල sub directories වල files වල permissions බලා ගන්න පුළුවන්. එතකොට ඒ වල ownerships බලා ගන්න පුළුවන් මේ command එක පාවිච්චි කරලා. මම ආය home එකට යන්නම් cd command එක පාවිච්චි කරලා. ඔයගලන්ට කියලා දෙන්න ඕනේ listing command එකෙන් hidden files බලා ගන්න කොහොමද කියලා. අපිට සමහර වෙලාවට .bash rc වගේ files config කරන්න හම්බ වෙනවා. එතකොට අපිට ඒ files බලා ගන්න පුළුවන් hidden files විදියට තමයි ඒවා තියෙන්නේ. hidden files list down කරන විදියට අපිට අපි ඊයොත් pwd command එක ගාලා අපි ඉන්නේ home isaka කියන path එකේ. මෙතන home isaka කියන්නේ isaka කියන්නේ ඕගොල්ලන්ගේ user. සමහර විට මගේ user isaka වුණාට ඕගොල්ලෝ දාලා තියෙන user ගේ name එකෙන් මේ path එක පෙන්නයි. එතකොට මෙතනට ගිහිල්ලා අපි list down කරොත් ls command එක ගියොත් අපිට පෙන්නනවා desktop documents download music photos ඒ වගේ list down වෙනවා. හැබැයි මෙතන කිසිම hidden file එකක් පෙන්වන්නේ නැහැ. Linux වල විශේෂ දෙයක් තමයි Linux වල hidden files. අපි දන්නවා Windows වල hidden files තියෙනවා. පටන් ගන්නෙ dot එකෙන්. එතකොට අපි ls la කියලා type අපිට පේනවා මේ .hash .config .gnupg .local කියලා අපිට වෙන වෙනම hidden files පෙන්නනවා. අපි මේක file එකකට access කරලා බලමු. අපි access කරමු Mozilla වගේ file එකකට. අපි list command එක පාවිච්චි කරොත් අපිට පෙන්නනවා මේ file එකේ තියෙන මේ directory එකේ තියෙන sub directories වෙන වෙනම. ඉතින් අපිට lsla කියන command එක පාවිච්චි කරන්න පුළුවන් hidden files list down කරගන්න. ඒ වගේම අපිට ඉගෙන ගන්න ඕනේ තව command එකක් තියෙනවා. මම මේක etc path එකට ගිහිල්ලා පෙන්නනවා ඔයගලන්ට.
අපි ETC එකේ network manager කියන directory එකට ETC කියන directory network manager කියන sub directory එකට ගියොත් ඒක ගිහිල්ලා ls command එක ගියොත් අපිට පෙන්නනවා අර වගේම config d dispatcher.d එහෙම කියලා files sub directories වෙනම අපි මේකේ ls lh කියලා ගහුවොත් අපිට sign එකෙන් මේකේ total size එකත් එක තමයි පෙන්නන්නේ මේ ls command එක අපිට use කරන්න පුළුවන් තව commands ගොඩාක් තියෙනවා අපිට ඒවා අඳුර ගන්න පුළුවන් ls help command එක වගේ help command use කරොත් අපිට අඳුර ගන්න පුළුවන් කොච්චර options තියනවාද අපිට මේ ls එක වැඩ කරන්න පුළුවන් කියලා use කරන්න පුළුවන් කියලා හැමතිස්සෙම Linux එක වැඩ කරද්දී අපි දැනගන්න ඉන්න ඕන දෙයක් තමයි මේ help command එක. අපිට help command එක පාවිච්චි කරලා Linux වල command line interface එක පාවිච්චි කරද්දී අපි දන්නේ නැති මොකක් හරි දෙයක් තිබ්බොත් අපිට මේ help command එක use කරලා අපිට දැනගන්න පුළුවන් අපි මේ use කරන්නේ මොන command එකද ඒකේ වෙනම අපිට describe කරලා තියෙනවා ඔයගලන්ට පේනවා මෙතන මේ command එකෙන් මොකක්ද කරන්නේ මොනවද use කරන්නේ තව මොනවද මේකට අපිට use කරන්න පුළුවන් options කියලා ඒක වෙනම අපිට letters වලින් පෙන්නනවා අපිට මේ help command එක පාවිච්චි කරන්න පුළුවන් අපිට නොදන්න මොකක් හරි දෙයක් අමතක වුණොත් හරි මොනවා හරි වුණොත් අපිට ls help command එක ගහලා නැත්නම් cd help command එක ගහලා මේ command එකත් එක්ක පාවිච්චි කරන්න පුළුවන් අනිත් command මොනවද කියලා බලා ගන්න පුළුවන් ඒ වගේම ls command එක cd command එක ඊට පස්සේ ඔයගලන්ට මම කියලා දෙන්නම් කොහොමද මේ අපි change directory එක change කරලා යන path එකෙන් back යන්නේ කියලා අපි cd command එක අපි මේ ඉන්නේ home directory එකේ අපිට බලා ගන්න පුළුවන් pwd command එක ගහපුවාම අපි මේ ඉන්නේ මොන path එකේද කියලා අපි cd command එක use කරලා etc කියන path එකට ගිහිල්ලා list down කරොත් අපිට අර වගේම පෙන්නනවා files and directories අපි යම් එකේ උදාහරණයක් විදිහට network manager කියන එකට list down කරාම ඒකේ files පෙන්නනවා අපිට මේ network manager එකේ අපි d කියන sub directory එකකට යන් අපි මේ ඉන්න sub directory වල අපිට එක directory එකක් back යන්න ඕන අපි ඒකට පාවිච්චි කරනවා cd // කියන command එක. එතකොට ඔයගලන්ට පේනවා කලින් මම හිටියේ etc network manager conf.d කියන path එකේ. දැන් මම ඉන්නේ etc network manager කියන path එකේ. අපිට pwd command එක ගහලා බලා ගන්න පුළුවන්. ඔයගලන්ට මෙතන terminal එකෙත් පෙන්නනවා. ඊට පස්සේ අපි ආයන් conf.d file එකට පිට ඕනේ directory දෙකක් පිටිපස්සට යන්න. ඒ කියන්නේ etc එකට directory එක change කරන්න. අපි use කරනවා cd // කියලා. පිට එතකොට etc file folder එකට etc directory එකට ආය අපේ directory එක change කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට එක directory එකකින් ඇවිල්ලා වැඩ කර ඉද්දි ඊළඟ directory එකට ටග් ගාලා මාරු වෙන්න අපිට cd dash කියන command එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි ආයන් network manager එකට list down කරොත් ඔයගලන්ට වෙන්නනවා ඒකේ තියෙන directories files. අපි මේ path එකේ ඉඳලා access කරමු Firefox කියන path එකට etc එකේ Firefox කියන path එකට. දැන් අපි ඉන්නේ etc Firefox කියන path එකේ අපි මේ path එකේ වැඩ කර ඉද්දි අපිට කලින් අපි වැඩ කරපු etc network manager path එකට යන්න ඕනොත් අපිට කෙලින්ම මේ cd command එක පාවිච්චි කරන්න පුළුවන්. කොට අපි දැන් ඉන්නේ etc network manager එකේ මේ command අපිට production server වල වගේ එක දිගට වැඩ කරද්දි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන දේවල්. මොකද අපි සමහර configurations files එක තැන ගිහලා තව තැනකට
දාලා ඒ පාත් එක ගිහලා වැඩ කරද්දි ටක් ගාලා ආය අනිත් පාත් එකට ගිහිල්ලා මේ ඉන්නේ පාත් එක කොහෙද කියලා බලාගෙන ආයෙ එතන තියෙන ෆයිල්ස් ලිස්ට් ඩවුන් කරලා ඊළඟ පාත් එකට මාරු වෙන්න වගේ මේ කමාන්ඩ්ස් පාවිච්චි කරනවා. එතකොට පළවෙනි කොටසෙන් පළවෙනි පාර්ට් එකෙන් ඕගලන්ට කියලා දෙන්න තියෙන්නේ මේ cd pwd ls කියන කමාන්ඩ් කොහොමද පාවිච්චි කරන්න කියලා. මම ආය නිකන් රිවිෂන් එකක් වගේ කරන්නම්. මම මේ දක්වා පාවිච්චි කරපු කමාන්ඩ්ස් කොහොමද වැඩ කරන්නේ කියලා පාවිච්චි කරන්න කියලා. මේ cd කමාන්ඩ් එක ගහලා බැලුවොත් අපි ඉන්නේ home maisaka කියන පාත් එකේ. එතකොට අපිට cd කමාන්ඩ් එක පාවිච්චි කරලා absolute පාත් එකේ තියෙන etc වගේ ෆයිල් ෆෝල්ඩර් එකට ෆයිල් ඩිරෙක්ටරි එකට ඇක්සස් කරන්න පුළුවන්. එතන list down කමාන්ඩ් එක පාවිච්චි කරොත් අපිට පෙන්නනවා මොන ඩිරෙක්ටරිස්ද එතකොට මොන ෆයිල්ස්ද මේකේ list down වෙන්නේ කියලා. ls කමාන්ඩ් එක පාවිච්චි කරලා අපි change directory කමාන්ඩ් එක පාවිච්චි කරලා network manager වගේ sub directory එක ඇතුළට ගිහින් list down කරොත් අපිට පෙන්නනවා ඒක sub directory එක ඇතුලේ මොනවද තියෙන directories sub directories files මොනවද කියලා. එතකොට මෙතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ls l කියන long format එක. එතකොට අපිට එතනදී display වෙනවා view වෙනවා අර වගේ category වශයෙන් මොන file permission එකද තියෙන්නේ මේ directory එකට මේ file එකට මොන ownership එකද කවුද වුණ size එක මොකද්ද කොච්චර files folders මේක ඇතුලේ තියනවාද. එතකොට ඒක edit කරපු date එක වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි cd command එකේ ඉඳලා අර වගේ etc firefox වගේ file path එකක් access කරොත් ආය අපි වැඩ කර ඉන්න file path එකටම access කරනොත් අපිට cd command එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ navigating file system එක navigate කරන්නේ කොහොමද directory එක change කරන්නේ කොහොමද අපි ඉන්න directory එක අඳුරගන්නේ සහ listing command එක පාවිච්චි කරද්දී මොන වගේ දේවල්ද basic level එකේ අපි දැනගන්න ඕනේ කියලා මේත් එක පාවිච්චි ගන්න පුළුවන් commands ගොඩාක් තියෙනවා. අපිට lastly edit කරපු files පාවිච්චි කරන්න ls ltrh වගේ commands පාවිච්චි ගන්න පුළුවන්. ඒකේ sort out ලා වෙනවා අපි අන්තිමට edit කරේ මොන file එකද කියලා. ඒ වගේ commands ගොඩක් තියෙනවා. අපි first session එකේ basicම විදියට අඳුරගමු. මේ තමයි basicම මේ file එකකින් තව එක path එකකින් තව path එකකට navigate වෙද්දී use කරන්න පුළුවන් command list එක කියලා. මම history command එක use කරාම මෙතන අපිට පෙන්නනවා ඕගොල්ලෝ try කරොත් මොනවද try කරපු commands කියලා. මේ history කියන command එකත් ගොඩක් වැදගත් command එකක්. අපි දැන් පොඩ්ඩක් බලමු මම ඕගොල්ලන්ට දීලා තියෙන activity tute එකේ පළවෙනි part එක cd pwd ls කියන part එකේ තියෙන පළවෙනි activity එක කරන්න ඕගොල්ලෝ ඒක try කරන්න. ඕගොල්ලෝ try කරාට පස්සේ මම මේක කරලා පෙන්නන්නම් කොහොමද කරන්න කියලා. මෙතනදී පොඩ්ඩක් note down කරන්න මේ list down all files and hidden files කියන ඒ command එක use කරන්න එපා එතනදී. ඒක මගේ අතින් වෙච්ච වැරද්දක්. ඕගොල්ලෝ එතනින් එහා කරගෙන ඉන්නේ මට chat box එකේ දාන්න ඕගොල්ලෝ complete කියලා. ඊට පස්සේ මම කරලා පෙන්නන්නම් කොහොමද ඒක ඉස්සරහට කරගෙන යන්නේ කියලා. ඔයගොල්ලෝ මේක complete කරලා මට chat box එකේ දාන්න complete කියලා. එතකොට මම මේක කරලා පෙන්නන්නම් මේ activity එක කොහොමද කරන්නේ කියලා නිකන් practice එකක් විදියට. මොකද මේ commands practice කරන තමයි ඔයගොල්ලන්ට කොහොමද කරන්න කියලා අඳුර ගන්න පුළුවන්. network storage එකයි block device එකක් හරි mount කරන එක mounting කියන වෙනම part එකකට අයිති වෙන්නේ.
මම ඒක ඔයගොල්ලන්ට ඉස්සරහදී theory lessons cover වෙනවා. ඔය mounting කියන section එකේ theory lessons cover කරන්න ඕනේ. file system එකේ මොන file folder එකකටද mount කරන්නේ, use කරන්නේ කොහොමද කියලා ඒක අපි මේ session එකේ ඉස්සරහට කරගෙන යද්දී කොටසෙන් කොටස ඉගෙන ගමු. ඔයගොල්ලෝ practice කරන්න. මොකද ඔයගොල්ලන්ට OVA file එකක් දාලා install කරන්න කිව්වේ මේ commands practice කරන්න. සහ first day එකේ basicම level එකේ commands තමයි ඔයගොල්ලන්ට උගන්වන්න කියලා මට කිව්වේ. ඉතින් basic commands වලින් අපි හිමින් ඉස්සරහට යන කොහොමද මේ commands use කරන්නේ මම දෙක පාරක් ප්‍රශ්න අහලා තියෙනවා mounting කරන්නේ කොහොමද කියලා. mounting කරන්නේ අපි බලමු කොහොමද කරන්නේ කියලා. මොකද theory sessions ඔයගොල්ලන්ට cover කරලා ඉන්න ඕනේ. මේ Linux එක වැඩ කරද්දී මොන වගේ file system මොකද්ද මේ file system එකේ architecture එක. ඒ file system එකේ architecture එකෙන් එක file folders use කරාම මේ file folders වලින් මොනවද වෙන්නේ? ඒවා අපිට වෙන වෙනම බලා ගන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. උදාහරණයක් විදියට ගත්තොත් මම කලිනුත් කිව්වා etc එකේ තමයි all configurations file තියෙන්නේ. එතකොට home directory කියන්නේ regular user ගේ home එක, root directory කියන්නේ root user ගේ home එක. එතකොට run කියන file system එක ගත්තොත් run එකේ තියෙන්නේ runtime data. එතකොට temp වගේ ගත්තොත් temp එකේ තියෙන temporary data. එතකොට var එකේ තියෙන්නේ log files. එතකොට variable data. ඒ වගේ ඒ ෆයිල් සිස්ටම් එක ගැන අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ. කොහොමද මේ ෆයිල් සිස්ටම් එකත් එක්ක වැඩ කරන්නේ කියලා. ඒ ටික ඉස්සෙල්ලා සෙෂන් වලදී ඔයගොල්ලන්ට කවර් වෙයි. මේ පාර්ට් එක මේ ඇක්ටිවිටි එක කම්ප්ලීට් කරලා පස්සේ මට දාන්න මේක කම්ප්ලීට් කියලා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ඉතිරි පාර්ට් එක කරගෙන යන්නම්.
හරි මේක කම්ප්ලීට් කරාද ඔයගලන්ට මොන හරි ඉෂුස් තියනවද මේ කැලේ කම්ප්ලීට් කරන එකේ මේ ඇක්ටිවිටි එක ඔයගලන් chat එක තියෙනවා ඔයගොල්ලෝ කම්ප්ලීට් කරා නම් මට ඕකේ කියලා මැසේජ් එකක් දාන්න එතකොට chat එකේ දාන්න එතනින් එහා මම කරගෙන යන්නම් මේ ඇක්ටිවිටි එක කොහොමද කරන්නේ මේක මම කරපු ටිකමයි තියෙන්නේ ඕගලන්ට කරන්න කියලා මේ ඇක්ටිවිටි එක ඔයගලන් ලේසියෙන් කරගන්න පුළුවන් එතනින් එහා අපි ඊළඟ පාර්ට් එක කොහොමද mkdir ඩිරෙක්ටරි එකක් හදන්නේ කොහොමද ටච් කමාන්ඩ් එකෙන් ෆයිල් එකක් හදන්නේ කොහොමද කියලා බලමු හරි මම මේක කරන්න ඕනේ දාය මේ ඇක්ටිවිටි එක මට chat එකේ දාන්න ඔයගලන්ට මොන හරි ඉෂුස් ඇවිල්ලා තියෙනවද කියලා නැත්නම් මම ඊළඟ පාර්ට් එකට මූව් වෙන අපි කොහොමද ඩිරෙක්ටරි එකක් හදන්නේ සහ ෆයිල් එකක් හදන්නේ කියලා මේ ඩිරෙක්ටරි ටච් කමාන්ඩ් පාවිච්චි කරලා හරි ඊළඟට තියෙන කමාන්ඩ් දෙක තමයි part 2 එකේ mkdir කමාන්ඩ් එක ඒ වගේම touch කමාන්ඩ් එක අපිට ඩිරෙක්ටරි එකක් හදාගන්න මේ mkdir කියන කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් Linux වලදී අපි දන්නවා Windows වල නම් අපි right click කරා new folder එකට ගියා folder එකක් හැදුවා ඒ වගේ අපිට Linux වල ඩිරෙක්ටරි එකක් හදාගන්න mkdir කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම mkdir-p කියන එක අපි පාවිච්චි කරනවා parent directory එකක් එක්ක directory එකක් හදන්න මම ඒක පෙන්නන්නම් කොහොමද පාවිච්චි කරන්න කියලා ඒ වගේම මේ brackets එක්ක අපිට mkdir command එක පාවිච්චි කරලා set of directory set එකක් හදාගන්න පුළුවන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර වෙලාවට දැන් production servers වල වගේ ඕගොල්ලන්ට කියනවා එකපාරට හරි QA team එකේ ඉන්නවා QA team එකේ users ලා 24 දෙනෙක් හරි නැත්නම් user count 24ක් ඉන්න users ලාගේ නමෙන් කැඩෙන්න A to Z directories 24ක් හදන්න කියලා. එතකොට ඕගොල්ලෝ mkdir command එක ගහ 24 පාරක් ඒ directories ඒ command execute කරගෙන directories හදන්නේ නැහැ. අපිට ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන්. මේ bracket එක පාවිච්චි කරලා set of directories හදන්න මේ mkdir command එකත් එක්ක bracket එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම creating files අපිට file එකක් create කරගන්න touch command එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම set of files create කරගන්න touch command එකත් එක්ක bracket පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ mkdir command එක පාවිච්චි වෙන්නේ කියලා මේක use කරන්නේ කොහොමද කියලා. අපිට clear command එක පාවිච්චි කරලා අපි කලින් කරපු commands තියෙනවා නම් අපේ terminal එකේ අපිට clear view එකක් ගන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. අපි home එකට යන් cd command එක පාවිච්චි කරලා ඔයගලන්ට මම කිව්වා tilde sign එක දැක්කොත් අපි මේ ඉන්නේ home directory එකේ. එතකොට අපිට පාවිච්චි ගන්න තියෙන්නේ mkdir command එක කොහොමද directory එකක් හදාගන්නේ කියන එක අපි
ls command එක ගහලා බලමු මොනවද දැනට මේ home directory එහෙම නැත්නම් home isaka කියන මගේ isaka user ගේ home directory එකේ තියෙන directories කියලා sub directories කියලා. එතකොට අපිට පේනවා desktop documents downloads music photos වගේ sub directories තියෙනවා. අපිට අලුතෙන් directory එකක් හදාගන්න ඕන නම් අපි පාවිච්චි කරන command එක තමයි mkdir command එක. අපි උදාහරණයක් විදිහට හදමු linux කියලා directory එකක්. අපිට mkdir command එක පාවිච්චි කරලා linux කියන directory එක හදන්න පුළුවන්. අපි ls command එක පාවිච්චි කරොත් අපිට මෙතන පෙන්නනවා linux කියලා folder එකක් directory එකක් හැදිලා තියෙනවා. අපිට මම අර කලින් කිව්වා list down වලදී පාවිච්චි කරන්න පුළුවන් කියලා ls ltrh කියලා command එකක්. ඔයගලන්ට පේනවා ඒ command එක පාවිච්චි කරාම sort out වෙලා එනවා. lastly edit කරපු හරි අපි mkdir command එක use කරලා හදපු ඒ ෆයිල් එක මොකක්ද කියලා මේ වගේ ls command එක එතකොට cd command එක පාවිච්චි කරන්න පුළුවන් use කරන්න පුළුවන් commands ගොඩක් තියෙනවා. ඒවා ඔක්කොම ඔළුවේ මතක තියාගෙන ඉන්න ඕනි කියලා දෙයක් නෑ. අපිට help command එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට man pages ඉස්සරහට කියලා දෙන්නම්. මේ හැම software එකටම අපිට තියෙනවා manual page එකක් කියලා. අපි මේ man page use කරලා අපිට බලා ගන්න පුළුවන් මේ software එක මේ tool එක පාවිච්චි කරන්නේ මොකටද මොනවද ඒ වලින් කරන්න කියලා මම උදාහරණයක් විදිහට පෙන්නනවා. දැන් man gzip කියලා ගැහුවොත් gzip කියන එක අපි ගන්නෙ zip කරන්න. එතකොට මෙතන ඔයගලන්ට තියෙනවා name gzip gunzip කියලා gunzip එක ගන්නෙ unzip කරන්න linux වල tool එකක් විදිහට. එතකොට මෙතන description එකේ මේ man page එකේ ඔයගලන්ට පෙන්නනවා ඒ gzip කියන tool එක කොහොමද පාවිච්චි කරන්න. ඒක සම්පූර්ණ විස්තර සමහර වෙලාවට ඒක use කරන විදිය example වල දීලා තියෙනවා. එනම දැන් මෙතන ඔයගලන්ට දැක්ක පේනවා setcat_file.test මේ wc/c කියලා ඒ වගේ example වල හිටන් දීලා තියෙනවා. එතකොට අපිට මොකක් හරි command එකක් අපි command එකේ නම දන්නවා. අපිට එන ප්‍රශ්න තමයි production වැඩේදී අපිට ඔක්කොම commands ඔළුවේ තියන් ඉන්න බෑ. අපි දන්නවා මේ command එක use කරනවා කියලා. මේකත් එක්ක ඊළඟට මේ වැඩේ කරගන්න මොකද්ද use කරන්න කියලා අපිට අමතක වුණා. අපි ටක් ගාලා man page එක refer කරන්න පුළුවන්. refer කරලා අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ කරගන්න කියලා. ඒකට අපිට man page පාවිච්චි කරන්න පුළුවන්. ඒකට මම man page ගැන කිව්වේ. දැන් අපි mkdir කියන command එකේ linux කියන directory එකක් හැදුවා. එතකොට අපිට ඊළඟට දැනගන්න තියෙන්නේ මේ mkdir කියන command එක use කරලා parent directory එකක් එක්ක තවත් ෆයිල් එකක් හදන්නේ කොහොමද කියලා. අපි දැන් parent ෆයිල් එකක් නැති ෆයිල් එකක් නිකන් මේ directory කියන ෆයිල් එක use කරලා හදන්න බැලුවොත් අපි බලමු van වගේ එකක් use කරලා Suzuki වගේ එකක් අපිට පෙන්නනවා cannot create a directory no such a file directory කියලා. මොකද parent directory එක නැහැ. අපිට අපේ sub directory එක හදන්න බෑ parent directory එක නැතුව. අපි mkdir එක p command එක use කරලා අපි ඒ කලින් ගහපු command එකම කලින් van Suzuki කියන path එක හදන්න බැලුවොත් අපි list down කරාම අපිට පෙන්නනවා හරි van කියලා file එකක් හැදලා තියෙනවා. අපි යම් van එක ඇතුළේ ගිහලා list down කරොත් අපිට පෙන්නනවා Suzuki කියලා file එක හැදලා තියෙනවා. එතකොට අපිට මේ mkdir -p කියන එක පාවිච්චි කරන්න පුළුවන් parent directory එකක් එක්ක මොකක් හරි ෆයිල් එකක්. ඒක ඇතුළේ තියෙන sub directory එකක් හදාගන්න parent directory එකයි sub directory එකයි දෙකම හදාගන්න ඕනොත් ඔයගලන්ට ලේසියෙන්ම මේ -p කියන command එකත් එක්ක mkdir command එක පාවිච්චි කරලා හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ඊළඟට දැනගන්න තියෙන්නේ කොහොමද ෆයිල් එකක් හදාගන්නේ කියලා. මම ඉන්නේ pwd ගලවුවොත් home isaac එකේ. එතකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් touch command එක පාවිච්චි කරලා ෆයිල් එකක් අපි කොහොමද create කරන්න කියලා. අපිට touch command එක පාවිච්චි කරොත් directory එකක් හදාගන්න mkdir command එක වගේ touch command එකෙන් අපිට ෆයිල් එකක් හදාගන්න පුළුවන්.
අපි file.txt කියලා ෆයිල් එකක් හැදුවොත් අපි ලිස්ට් ඩවුන් කරොත් අපිට පෙන්නනවා file.txt කියන ෆයිල් එක මෙතන හැදිලා තියෙනවා. ඒ වගේම අපි cd van මේ ඇතුළට ගිහිල්ලා අපි බලමු අපිට ඕනේ මේ van කියන ඩිරෙක්ටරි එක ඇතුලේ ෆයිල්ස් 10ක් හදාගන්න. නැත්නම් ෆයිල්ස් 8ක් වගේ ගමු. අපිට ඕනේ ෆයිල්ස් 8ක් හදාගන්න. අපි කොහොමද ෆයිල්ස් 8 හදාගන්නේ? අපි එකින් එක ටච් කමාන්ඩ් එක ගා අපි ගමු අපිට එකේ ඉඳලා 8 වෙනකන් ඒ කියන්නේ file1.txt file2.txt කොහොම කිය ෆයිල් 8ක් හදාගන්න ඕනේ. අපි එතකොට එකින් එක ටච් කමාන්ඩ් එක එක්සිකියුට් කර ෆයිල්ස් හදන්න යන්නේ නැහැ. අපිට ලේසියෙන් පුළුවන් මෙහෙම පාවිච්චි කරන්න. touch file අපි name එකත් එක්ක අපිට පුළුවන් අපිට ඕන නම් 8යි නම් ඕනේ ෆයිල්ස් හදාගන්න. එකේ ඉඳලා double dot අපිට ඕන ගන්න දුන්නා. ඊට පස්සේ bracket එක close කරා. අපිට පුළුවන් අපිට text format එකෙන් නම් හදාගන්න කොච්චර ෆයිල්ස් ඕනද කියලා. එතකොට අපිට පෙන්නනවා අපිට ලේසියෙන් එක single command එකෙන් ෆයිල්ස් 8ක් create කරගන්න පුළුවන්. files1.txt file2.txt file3.txt කියලා. ඒ වගේම මම කලින් උගලන්න කිව්වා මේ බ්‍රැකට් එක make dir command එකෙත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. අපි same විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ. අපිට මේ mk dir command එක පාවිච්චි කරලා උදාහරණයක් විදිහට අපි folder කියලා ගත්තොත් අපි alphabetical order එකකට හදමු A to Z. අපි list down කරොත් අපිට පෙන්නනවා එක command එකකින් එක single command එකකින් folders 24ක් අපිට හැදිලා තියෙනවා. එතකොට මේ වගේ commands අපිට දැනන් ඉන්න එක ගොඩක් වැදගත්. මොකද මම කලින් කිව්වා වගේ production source වල වැඩ කරද්දී මේ වගේ දේවල් කරන්න අපිට ගොඩක් හම්බ වෙනවා. ඒ වගේම මේ කොටසේ ඔයගලන්ට දැනගන්න තියෙන්නේ මේ touch command එක කොහොමද පාවිච්චි කරන්නේ. ඒ වගේම make directory command එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා මම ඒකට ඔයගලන්ට activity එකක් දීලා තියෙනවා. ඒ activity එක try කරන්න. ඒක මම කරලා පෙන්නනම් කලින් activity එක නම් මම කරපු දෙයමයි ආවව තිබ්බේ. මේ activity එක කොහොමද කරන්නේ කියලා මම කරලා පෙන්නනම්. ඊට කලින් විනාඩි 5ක් වගේ අරගෙන පොඩ්ඩක් try කරන්න. මේ විදිහට මේක හදාගන්න පුළුවන්ද කියලා ඔයගලන්ට මම hint එකක් විදිහට දීලා තියෙනවා. අලුත් terminal එකක් අරගෙන ඔය ඉස්සෙල්ලා ඔයගලන්ගේ path එක verify කරලා අලුත් directory එකක් හදාගන්න nsbm කියලා list down කරලා බලන්න ඒ directory එක තියෙනවද කියලා. ඊට පස්සේ ඒ directory එක ඇතුළට යන්න ගිහිල්ලා ආයෙ බලන්න path එක මොකක්ද කියලා. ඒක create කරන්න A to Z වෙනකන් alphabetical order එකකට files 24ක්. ඊට පස්සේ sub directory 10ක් create කරන්න 1 to 10 වෙනකන් මේ command එක use කරලා මම විනාඩි 5ක් වගේ බලන්න. ඔයගොල්ලෝ පොඩ්ඩක් try කරලා බලන්න. මම මේක කරලා පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා.
මේ ඇක්ටිවිටි එක කම්ප්ලීට් කරලා ඉවරද මට chat box එකේ දාන්න එක ඕකේ නම් එතකොට මම කරලා පෙන්නන්නම් කොහොමද මේ කමාන්ඩ්ස් යූස් කරන්න කියලා. issues මොනවා හරි තියනවාද මම මේක කරලා පෙන්නන්නවද නැත්නම් මේ ඇක්ටිවිටි එක ලේසියෙන් කරගන්න පුළුවන්ද ඕගොල්ලෝ? ඔකට අපිට ටයිම් එක ඉතුරු කරන් ඊළඟ පාර්ට් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේක කරලා පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. chat box එකේ මට දාන්න මම මේක කරලා පෙන්නන්න ඕනද issues තියනවාද කට්ටියට? එහෙම නැත්නම් ඊළඟ පාර්ට් එකට මම යන්නද කොහොමද කියලා. එහෙම ප්‍රශ්න තියෙනවා නම් මම එනම් කරලා පෙන්නන්නම් කොහොමද මේ make did command එක touch command එක පාවිච්චි කරන්න කියලා. හරි. එහෙනම් අපි ඊළඟට යමු. move command, copy command, remove command කොහොමද පාවිච්චි කරන්න කියලා. Linux වල අපි mv command එක නිකන් move command එක පාවිච්චි කරනවා move කරන්නයි rename කරන්නයි. එතකොට මේ දෙකම අපි පාවිච්චි කරන්නේ එක විදිහකට තමයි Linux වලදී. එකම command එකෙන් තමයි move කරන්නේ. එතකොට rename කරන්නේ. මේක lazy command එකක්. එතකොට copy command එක. අපි cp command එක පාවිච්චි කරනවා file එකක් එහෙම නැත්නම් directory එකක් copy කරන්න. අපිට directory එකක් එහෙම නැත්නම් directory කරලා තියෙන files ඒත් එකම sub directories එක copy command එක cp command එක use කරන්න ඕන අපි පාවිච්චි කරනවා recursive r කියලා. මේකට recursive mode එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපි copy කරන file එක එහෙම නැත්නම් copy කරන directory එක ඇතුලේ තියෙන files sub directories ඔක්කොමත් එක්ක මේ file එක copy කරන්න කියන එකෙන් තමයි මේ cp-r කියන command එක අපි use කරන්නේ. ඒ වගේම remove command, rm command එක තමයි අපි use කරන්නේ Linux වලදී file එකක් directory එකක් remove කරන්න. අපිට file එකක් remove කරන්න පුළුවන් rm command එක පාවිච්චි කරලා directory එකක් remove කරන්න පුළුවන් rmd එහෙම නැත්නම් rm-d කියලා. ඒකේ අපිට මොකක් හරි file එක ඇතුලේ තියෙන sub directories ඒ directory එක ඇතුලේ තියෙන sub directories files ඔක්කොම remove කරන්න ඕන නම් අපි පාවිච්චි කරනවා rmr කියන command එක. මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේ command එක use කරන්නේ කියලා. අපි යම් home directory එකට clear කරගමු මේ තියෙන අනිත් commands අපි කරපු history data. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ move command එක use කරන්න කියලා. ඉස්සෙල්ලම මම list down කරගන්නම් දැන් අපේ තියෙන file directories මොනවද files මොනවද කියලා. මෙතන මම උදාහරණයක් විදිහට මේ path එකේ හදන්නම් files 1 to 8 code එකට file 1 file 2 file 3 කියලා අපි බලමු ඒ files පාවිච්චි කරලා ඒ files කොහොමද වෙන directory එකට move කරගන්නේ කියලා. වගේ අපිට touch command එක පාවිච්චි කරලා text file create කරගන්න පුළුවන්. අපි ls command එක ගාවම මෙතන list down වෙනවා text files අපිට හැදිලා තියෙනවා. කලින් file කියලා නම් එකක් නැතුව file එකක් තිබ්බා. මේ file එකක් තියෙනවා. අපිට මේ තියෙන text files move කරගන්න ඕනේ videos වගේ directory එකට. අපි move command එක පාවිච්චි කරනවා. move files මෙන්න මේ star එක පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් all files ගන්න කියලා. ඒ කියන්නේ file කියන name එකෙන් තියෙන ඉතින් එහා තියෙන all files මේකට include කරන්න කියලා මේ star command එක පාවිච්චි කරන්න පුළුවන්.
අපි ටෙක්ස්ට් කියලා ගහලා අපි videos වගේ එකට move කරොත් අපි command එක ගහමු අපිට පේනවා ඒ files move වෙලා තියෙනවා videos කියන directory එකට අපි videos directory එකට ගිහිල්ලා බලමු files ඒ directory එකට move වෙලා තියෙනවද කියලා ls command එක ගාලා අපිට බලපුවම පේනවා මේ move command එක පාවිච්චි කරලා ලේසියෙන් අපිට file එකක් move කරගන්න පුළුවන් එක directory එකක ඉඳලා තව directory එකට තව path එකකට ඒ වගේම මම ඔයගලන්ට කිව්වා move command එක පාවිච්චි කරන්න පුළුවන් කියලා rename කරන්න අපි file එකක් හදමු song.mp3 වගේ එකක් ls ගියවොත් අපිට වෙනවා song.mp3 කියලා අපි move command එක ගහලා අපිට බැලුවොත් පේනවා song.mp3 කියලා තිබ්බ ෆයිල් එක අපිට රීනේම් කරගන්න පුළුවන් move command එකෙන් song1.mp3 කියලා ඒ වගේ මේ move command එක අපිට පාවිච්චි කරන්න පුළුවන් රීනේම් කරගන්න files කොහොමද රීනේම් කරගන්න කියලා පාවිච්චි කරන්න ඒ වගේම එක තැනක එක ෆයිල් path එක directory කියලා තව තැනකට move කරගන්නේ කොහොමද කියලා අපිට use කරන්න පුළුවන් මේ move කියන command එක ඊට පස්සේ ඔයගලන්ට කියලා දෙන්න තියෙන්නේ කොහොමද copy command එක use කරන්න කියලා copy command එකත් ඒ වගේම තමයි අපි බලමු videos කියන directory එක ඇතුළට ගිහිල්ලා list down කරොත් මෙතන තියෙනවා files අපි මේ files ඔක්කොම pictures කියන එකට copy කරගමු එතකොට මෙතනදී අපි දැනගන්න ඕන දෙයක් තමයි මම කලින් කිව්වා අපිට pwd command එක use කරලා බලන්න පුළුවන් අපි මේ මොන file path එකේද ඉන්නේ කියලා. එතකොට ඒකෙන් අපිට idea ගන්න දැන් උදාහරණයක් විදිහට මෙහෙම තිබ්බොත් අපි බලමු mkdir nsbm කියලා අපි එකක් හදුවා. මේකේ දැනට කිසි ෆයිල් එකක් නැහැ. මේ ෆයිල් එක ඩිරෙක්ටරි ගන්න. අපි මේකේ තව ඩිරෙක්ටරි එකක් හදමු සබ් ඩිරෙක්ටරි එකක් ටෙස්ට් කියලා. අපි ටෙස්ට් කියලා පේනවා. අපි ටෙස්ට් ඩිරෙක්ටරි එකට cd command එකකින් ගිහිල්ලා pw කරාම අපිට path එක පෙන්නනවා home isaka nsbm test කියලා. අපි van videos file එකේ තියෙන මේ සම්පූර්ණ files ටික copy කරගමු මේ home isaka nsbm test කියන එකට අපි යම් videos file එකට videos file directory එකට ගියොත් මේකේ තියෙන files අපි මේ all files copy කරගමු පිටේ copy කරගත්ත files දාන්න ඕනේ home isaka nsbm test කියන එකට අපි list down කරලා බලුවොත් ඒ ඉන්න path එකේම ඉඳලා list down කරන්න බලන් අපිට path එක දීලා ls command එකත් එක්ක list down කරන path එක දීලා අපිට බලා ගන්න පුළුවන් ඒ path එකට copy වෙලාද කියලා අපිට බලුවොත් පේනවා අපි දැන් ඉන්නේ videos කියන directory එක ඇතුලේ ඒ වුණාට අපි list down කරේ home isaka nsbm test කියන file එක ඇතුලේ ටික file folder එකට ගිහිල්ලා බලමු
ඔයගලන්ට පේනවා අර අපි NSBM path එකේ ඉඳලා list down කර set එකම අපිට වෙන මේ path area list down කරන්නත් පුළුවන්. ඒ වගේ මේ ls කියන command එක අපිට පාවිච්චි කරන්න පුළුවන් අපි ඉන්න path එකේ ඉඳලම අනිත් directory එක අනිත් path එක තියෙන files directories list down කරගන්න. basic level එකේ ඔයගලන්ට මේ list down කියන command එක පාවිච්චි කරලා practice වෙන්න ඔයගොල්ලෝ practice කරනකොට ඔයගලන්ට එක එක tricks ඔයගොල්ලන්ටම හම්බෙයි මේ විදිහට තමයි මේක use කරන්න කියලා මුලින්ම මේ session එකේ මට කිව්වේ basic level එකේ ඔයගොල්ලන්ට කියලා දෙන්න කියලා ඒකින්ද මම ඒ level එකට අදාළ විදිහට කියලා දෙනවා ඔයගොල්ලන්ට තේරුම් නැති කැලලක් තියෙනවා නම් chat එකක් දාන්න ඊළඟට අපිට පුළුවන් පාවිච්චි කරන්න මේ cpr කියන command එක ඒකේ ඒ command එක පාවිච්චි කරලා ඒ directory එක තියෙන files එතකොට sub directories ඔක්කොමත් එක්ක move කරන්න අපිට මේ recursive කියන mode එක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක ටෙස්ට් කරලා බලමු. අපි ගිහිල්ලා බලමු van කියන directory එක ඇතුළට list down කරොත් ඒකේ directories files ගොඩක් තියෙනවා. අපි cp නිකන් cp command එක පාවිච්චි කරලා බලමු van එක දාන්න videos වලට අපිට දාන්න බෑ අපිට එනවා ඒ error එකේම එනවා recursive mode එක පාවිච්චි කරන්න කියලා ඒක හින්දා Linux වල වැඩ කරද්දී දැනගන්න ඕනේ අනිත් මේම දේ තමයි හැම වෙලාවෙම මේ එන error message එක බලන්න error message එක කියවන්න මේ error message එකෙන් අපිට idea එකක් ගන්න පුළුවන් කොහොමද ඊළඟට මේ issue එක fix කරගන්න කියලා එහෙම නැත්නම් මේ error message එක ඔයගලන්ට Google එකේ use කරලා මෙතනින් එහා මොකද්ද මේක fix එක කියලා හොයාගන්න පුළුවන් අපි cp recursive mode එකත් එක්කම අපි අර කලින් use කරපු command එක use කරමු අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් cp command එක recursive mode එකේ use කරාම අපි කරගන්න වැඩි අපි ගිහිල්ලා බැලුවොත් අපිට පේනවා මෙතන van කියන directory එක මෙතනට copy වෙලා තියෙනවා. ඉතින් මේ copy command එකත් එක්ක recursive mode එක use කරලා අපිට ඒ files ඒ directory එකේ directory එකේ තියෙන files ඒ directory වල තියෙන subdirectories ඔක්කොමත් එක්ක copy කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඊළඟට ඔයගලන්ට කියලා දෙන්න තියෙන්නේ remove කියන command එක remove කියන command එක අපි use කරන්නේ Linux වලදී මොකක් හරි directory එකක් file එකක් remove කරගන්න අපිට ඒකට rm commands තියෙනවා rmdir command තියෙනවා අපි file එකක් remove කරගන්න rm use කරනවා directory එකක් නම් rmdir rmd use කරනවා එතකොට ඒකෙත් මම ඔයගලන්ට කලින් කිව්වා recursive mode එක ගැන ඒකෙත් යම්කිසි directory එකක් තියෙනවා නම් ඒකේ files subdirectories එක තියෙන අපිට ඒ වගේ directory එකක් remove කරගන්න පුළුවන් rm-r command එක පාවිච්චි කරලා ඒ වගේම තව command එකක් තියෙනවා rm-rf කියලා එතන force mode එක කියලා කියන්නේ අපි දන්නවා අපි windows files වල මොකක් හරි right click කරලා delete කරනකොට අපිට prompt එකක් එනවා දැන් මේක delete කරන්න යන්නේ ඕකේ එක දෙන්න කියලා ඒ වගේ තමයි Linux වලත් ඒ prompt එක එනවා ඒක නැතුව අපි delete කරන්න ඕන අපිට rm rf කියන command එක force mode එකේ පාවිච්චි කරන්න පුළුවන්. ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද පාවිච්චි කරන්නේ කියලා remove command එක. අපි som1.mp3 කියන එක remove කරලා බලමු. අපිට ඒ ෆයිල් එක remove කරගන්න පුළුවන්. එතකොට අර වගේ prompt එකක් අපිට ගන්න ඕන අපිට rm එකයි පාවිච්චි කරන්න පුළුවන්. අපි patch command එකෙන් text.txt කියලා ෆයිල් එකක් හදමු. ඉන්ලෙස් කරාම අපිට පේනවා මේ ෆයිල් එක හැදිලා තියෙනවා. අපිට මම කලින් ගෝ වගේ පෙන්නනවා prompt එකක්
මේ ෆයිල් එක remove කරන්නද කියලා. මොකද අපි දන්නවා අපි Windows වලදී මොකක් හරි ෆයිල් එකක් remove කරොත් ඒ ෆයිල් එක අපේ recycle bin එකේ හිටිනවා. හැබැයි Linux වල එහෙම නැහැ. අපි delete කරොත් ඒක සම්පූර්ණයෙන් delete වෙලා යනවා. අපි දැන් බලන්න මේකේ prompt එකෙන් yes කියන එක y command එකෙන් දීලා ඒ ෆයිල් එක remove කරගන්න. ඒ වගේම directory එකක් remove කරන්න. අපි videos කියන directory එක remove කරලා බලමු. නැත්නම් අපි අලුතෙන් create කළ directory එකක් ඒක remove කරලා බලමු. අපි mkd command එකෙන් testdir කියලා එකක් create කරගමු. අපි ls command එක ගමු අපිට පෙන්නනවා testdir කියන ඒ directory එක හැදිලා තියෙනවා. අපිට rmd එහෙම නැත්නම් rmdir පාවිච්චි කරලා මේ test කියන directory එක sub directory එක delete කරගන්න පුළුවන්. ඒ වගේම rmr recursive mode එක අපි files sub directories තියෙන directory එක delete කරනවා නම් අපිට පාවිච්චි ගන්න පුළුවන් මේ rmr කියන command එක recursive mode එකේ. අපි van file එක files තියෙන sub directories තියෙන directory delete කරලා බලමු. අපිට ලේසියෙන් ඒක delete කරගන්න පුළුවන්. ඒ වගේම අර මං කිව්වා වගේ rmrf කියන command එකත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට remove command වල ඔයගලන්ට මේ ටික තමයි කියලා දෙන්න තියෙන්නේ basic level එකේ කොහොමද move කරන්නේ, move command එක කොහොමද පාවිච්චි කරන්නේ, move command එක කොහොමද පාවිච්චි කරන්නේ, එතකොට copy command එක කොහොමද පාවිච්චි කරන්නේ, remove command එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා ඔයගලන්ට මෙතන බැලුවොත් පේනවා. අපිට හැමතිස්සෙම history command එකෙන් බලන්න පුළුවන් අපි කරපු history එක. ඒක අපිට සමහර වෙලාවක අපි මොකක් හරි Google කරලා හරි මොකක් හරි command එක කරගෙන ආයෙ බලා ගන්න ඕන. ඒ command එකේ වැරදුනේ මොකක් හරි කියලා බලා ගන්න අපිට history command එක පාවිච්චි කරන්න පුළුවන්. මේකක් ගොඩක් වටින command එකක්. ඒ වගේම මම ඔයගලන්ට අමතරව කිව්වා man pages කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒ වගේම help command එක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ Linux වල සමහර commands එක්ක අමතරව යෙදෙන commands අපිට අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනි කියලා දෙයක් නෑ. අපිට ඒකේ command එක දන්නවනම් අපිට ගිහිල්ලා man pages use කරලා එතකොට help command පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් මේ වැඩේ කරගන්න අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට මේ කොටසට නම activity එකක්. මේ activity එක පොඩ්ඩක් try කරන්න. මේකෙත් පොඩි error එකක් තියෙනවා. number 11 එකේ back to home අයිසාගේ path කියන එක අයින් කරන්න. අනිත් ටික ඕගොල්ලෝ කරගෙන යන්න. එතකොට ඕගොල්ලෝ මෙතනදී තව කෑල්ලක් ඇඩ් කරන්න ඕනේ. ඕගොල්ලෝ මේ activity එක පටන් ගන්න. මේ activity එක පටන් ගද්දී ඕගොල්ලෝ directory තුනක් music photos films කියලා directory තුනක් create කරන්න යනකොට ඕගලන්ට අනිවාර්යෙන් error එකක් එයි. music කියලා directory එකක් කලින් තියෙනවනේ කියලා. මෙතන මට පොඩි mistake එකක් වෙලා තියෙනවා. ඕගොල්ලෝ මේ activity එක practice කරන්න කලින් ඕගොල්ලන්ගේ home එකේ හදාගන්න activity කියලා වෙනම මම හදලා තියෙනවා. වෙනම directory එකක් mkd activity කියලා directory එකක් හදාගෙන මේ directory එක ඇතුලේ ඕගොල්ලෝ practice කරන්න මේ activity එක කොහොමද කරන්න කියලා මේ activity එකෙන් directory එක ඇතුලේ practice කරන්න මේ commands කොහොමද use කරන්න කියලා. ඊට පස්සේ මේකේ මොකක් හරි කරගන්න බැරි part එකක් තියෙනවා doubt එකක් තියෙනවා මට chat එක දාන්න. මම එතකොට ඒක කරන්නම් කොහොමද මේකේ ඉස්සරහට කරගෙන යන්නේ කියලා. මේ කියන ඒවා කරන්න මොකද මේ commands practice එකෙන් තමයි අපිට ඉගෙන ගන්න පුළුවන්, ඔළුවට දා ගන්න පුළුවන්. මොකද අපි කරන්න තමයි මේවා මතකෙට යන්නේ. අපි use කරලා පුරුදු වෙලා තියෙන්නේ graphical user interface. ඒ වුණාට ඔයගොල්ලෝ ඉස්සරහට ගියාට පස්සේ
ඕගොල්ලන්ගේ දැනට ඉන්ටර්න්ෂිප් කරන කට්ටිය ඇති ග්‍රැජුවේට් වෙලා කවදා හරි ජොබ් එකට ගියාම ඕගොල්ලන්ට වැඩ කරන්න වෙන්නේ මේ CLI command line interface එක. ඉතින් ඒකින්ද තමයි බේසික්ම ලෙවල් එකේ ඉඳලා ඕගොල්ලන්ට කියලා දෙන්න කියලා කිව්වේ. ඒක තමයි බේසික්ම command ටිකක් අද සිලෙක්ට් කරගෙන ඒ ටික කවර් කරේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් මේක try කරලා බලන්න. මම හිතනවා ඔයගොල්ලන්ට මේ ටියුට් එක ලැබිලා ඇති කියලා. මේක try කරලා මොනවා හරි doubt එකක් තියෙනවා නම් chat එකක් දාන්න.
මම අන්තිම කෑල්ල කරන්නම් කොහොමද cat command එක පාවිච්චි කරන්නේ less command එක පාවිච්චි කරන්නේ tail head command එක පාවිච්චි කරන්නේ කියලා cat command එක අපි පාවිච්චි කරනවා මේ ෆයිල් එක basically idea එක ෆයිල් එකක තියෙන දෙයක් අපිට බලා ගන්න පුළුවන් මේ cat command එක පාවිච්චි කරලා on screen ඒ කියන්නේ අපි වැඩ කරන screen එකේම අපිට බලා ගන්න පුළුවන් cat command එකෙන් මේ ෆයිල් එකක් ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මම ඔයගලන්ට කලින් පෙන්නුවා අපි කොහොමද files directory අඳුරගන්නේ කියලා අපි යම් etc එකට etc එක list කරාම අපිට මෙතන පෙන්නනවා files ඒ වගේම config files directories sub directories අපි උදාහරණයක් විදිහට ගමු මෙතනින් config file එකක් මේ cat command එක use කරන විදිහ පෙන්නන්න අපි deb.conf වගේ ෆයිල් එකක් ගත්තොත් ඊට cat command එක පාවිච්චි කරලා මේ deb.conf කියන ෆයිල් එකේ තියෙන දේවල් ඉන්න on screen එකෙන් අපි වැඩ කරන screen එකෙන් බලා ගන්න පුළුවන් අපිට එතකොට මේ ෆයිල් එක කියවන්න පාවිච්චි කරන්නේ අපේ mouse point එක mouse pad එක ඒක උඩ පහළ කර කර තමයි අපිට මේ ෆයිල් එකේ තියෙන්නේ මොනවද කියලා view කරගන්න පුළුවන් ඒකට අපි use කරනවා cat command එක හැබැයි අපි less command එක පාවිච්චි කරමු අපි කලින් බලපු config file එකටම less command එක පාවිච්චි කරොත් අපිට less command එකෙන් view වෙන්නේ වෙනම view එකක් open වෙලා වෙනම prompt එක තමයි අපිට පෙන්වන්නේ ඒ තියෙන config file එක. එතකොට අපිට drop down වලින් අපිට මේ file එක බලා ගන්න පුළුවන් මේ less command එක පාවිච්චි කරාම. ඉතින් ඕගොල්ලන්ට සමහර වෙලාවට config files කියවන්න මොනවද edit කරන්න තියෙන කියලා බලා ගන්න වුණාම මේ cat සහ less කියන commands පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට files editor use කරන්න වෙනවා. මේ files editor use කරද්දී vim edit එක තියෙනවා, nano edit එක තියෙනවා, vi edit එක තියෙනවා. අපිට මේ editors වෙන වෙනම පාවිච්චි කරන්න පුළුවන්. මේ වලින් මේවා use කරන හැටි වෙන වෙනම ඒවට අදාළ commands කොහොමද කියලා ඔයගලන්ට ඉස්සරහ session වලදී complete වෙයි. Linux session එක ඉස්සරහට යද්දී. එතකොට උදාහරණයක් විදිහට මම පෙන්නුවොත් අපිට vi කියන edit එක, vim edit එක, vim edit vi edit කියන දෙකක් තියෙනවා. අපිට මේ deb.conf මම කලින් ගත්ත conf file එකම use කරලා මේක මම අමතරව කියන්නේ vim එක දැනට install කරලා නැහැ. අපි බලමු vi edit එක අරගෙන අපිට මේ edit එකෙන් view කරගන්න පුළුවන් මේ config file එක. එතකොට අපිට මේක edit කරන්න පාවිච්චි කරන්න තියෙන commands වෙනම දෙනවා. අපි දැන් එතන type කරාට මම දැන් keyboard එකේ type කරාම i එක ගහපුවාම තමයි ඕගලන්ට මේක edit කරන option එක එන්නේ. එතකොට i use කරන්නේ නැතුව අපිට edit කරන්න බෑ මේ file එක. එතකොට ඒ commands කොහොමද use කරන්නේ? ඒ ගැන ඕගලන්ට ඉස්සරහට cover වෙයි. ඒ කියන්නේ මේ file එක insert mode එක කියලා වැඩ කරන්නේ. ඕගලන්ට මේ prompt එක යට බැලුවොත් පේනවා මම i මේ click කරාම මෙතන වැටෙනවා read only file එකක් ඒක. ඒක අපිට edit කරන්න බෑ. මෙතන edit කරත් view එකේ අපිට save කරන්න නැද්ද අපිට පෙන්නනවා මේක read only file එකක් කියලා. ඉතින් මේ වගේ edit කරන්න අපිට permission වෙනස් කරන්න ඕනේ. ඒකල් ඕගලන්ට permission වලදී cover වෙයි. අපි ඒ permission වෙනස් කරලා අපිට octal file permission කියලා දෙනවා. මේකට read write execute chmod කියන command එකේ read write execute මේ deb file එකට දීලා ඊට පස්සේ තමයි මේ ෆයිල් එක edit කරන්න වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට අපිට මේ ෆයිල් එක කලින් view කරගන්න මේකේ තියෙන මේ part එක edit කරනවා කියලා view කරගන්න වගේ මේ cat command එක less command එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ කවුරු හරි දන්නවද මේ ෆයිල් සිස්ටම් එකේ අපිට OS එක බලා ගන්න පුළුවන් විදිහක්? ඒ කියන්නේ cat command එක use කරලා මොකක් හරි ෆයිල් එක අපි මේ use කරන OS එක Linux distribution වල details තියෙන තැනක් හොයාගන්න බලන්න. අපිට මෙතන තියෙනවා OS release කියලා ෆයිල් එක. අපිට cat
OS release කියන එක ඇතුළේ ගියාම අපිට පෙන්නනවා අපි මොකද්ද use කරන්නේ ඒකේ version එක මොකද්ද ඒකේ details ඔක්කොම home URL support URL ඔය මේ විස්තර ඔක්කොම ඉතින් අපිට මේ cat command එක මේ වගේ දේවල් වලට use කරන්න පුළුවන් ඊට පස්සේ ඔයගලන්ට tail සහ head command පොඩක් කියලා දෙන්නම් අපිට tail command එකෙන් යම්කිසි file එක config file එක හරි tail command එක use කරලා tail 5 එක ගහුවොත් last lines බලා ගන්න පුළුවන් head command එකෙන් පළවෙනි files first lines බලා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට පෙන්නුවොත් අපිට පෙන්වනවා මේ පෙන්වන්නේ අපි අර devconf.conf කියන එකේ last line ටික අපි ඒක බලමු මේ last line එක කියලා cat එකක් ගහලා මේ තියෙන last line ටික එතකොට මේකේ line එකක් විදිහට ගන්නෙ මේ comment කරලා තියෙන section එකත් එක්ක තමයි line එකක් විදිහට ගන්නෙ ඒගොල්ලෝ එතන letters එක තියෙන line එක විදිහට ගන්න හැමතිස්සෙම line count එකක් විදිහට ගන්නෙ blank තියෙන line එකත් එක්ක ඒක තමයි ඕගලන්ට අර කලින් tail කරාම එහෙම පෙන්නන්නේ එතකොට head command එකෙන් අපිට ඒ වගේම බලා ගන්න පුළුවන් line පහ head same command එකේ ගහලා head line මෙතන line count එක දෙන්න පුළුවන් අපිට 5 නම් 5 10 නම් 10 line count එක දුන්නා devconf.conf හවුම අපිට first line ටික බලා ගන්න පුළුවන් ඉතින් මේ ටික තමයි ඔයගලන්ට පළවෙනි දවසේ basically කියලා දෙන්න තියෙන්නේ අද මේ කියලා දීපු කොටසෙන් කියන්නේ මොනවා හරි issues doubts තියෙනවා නම් ඔයගලන්ට අහන්න පුළුවන් මේක ඉවර කරන්න කලින් ඔයගලන්ට file system ගැන ඉස්සරහට cover වෙයි කොහොමද ඒක වැඩ කරන්නේ ඒ ගැන file system ගැන සම්පූර්ණ theory lesson එකක් ඔයගලන්ට කරන්න ඕනේ ඒක මම අර කලින් කිව්වා වගේ SL set එකේ දැන්ට SOC analyst විදියට වැඩ කරන අක්කා කෙනෙක් ඉන්නවා එයා ඒක cover කරයි මේ command line interface එකේ අදට කරපු command වල මොනවා හරි issue එකක් තියෙනවා ඔයගලන්ට අහන්න පුළුවන් ප්‍රශ්න නෑ වගේ පේන්නේ එහෙනම් අපි මීටින් එක එන්ඩ් කරමුද සමාදිනන්ගේ ඔයයි මීටින් එක එන්ඩ් කරන්න කලින් මම දසිත්ට පොඩ්ඩක් කියනවා මේගොල්ලන්ට කතා කරන්න කියලා දසිත් Hello everyone, I hope I'm audible. Can you guys hear me clearly? Yeah, Mandi. Okay, thank you very much. So it is my privilege to have been asked to propose the vote of thanks on this Linux fundamentals with some advanced topics event. So it has been our pleasure to host all the participants for this conference, and especially special thanks to Mr. Menukam. We are very happy to have a person from the industry, and I'm sure that the participants are benefited with from something by attending to today's event. Also, I would like to thank everyone who joined today's session. It is our pleasure to have all of you here, and thank you very much. And we really do hope you guys learned something new from today's session, and we are planning to conduct more sessions like this, and we are hoping to see you guys in other sessions too. So thank you again for joining, and yeah, I think we could conclude today's session. If anybody don't have any questions. Thank you everyone for joining.